आयबोवान කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත සවසහාය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල. චීන හමුදා ඇඳුම් වලට සමාන ඇඳුම් ඇඳගත් පිරිසක් සේවය කළ බවට පැවසුණු තිස්ස මහාරාම වැවේ වැලිමඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය తాවකාලිකව නතර කරයි. වීමෝල් හිමියන්ට මාසයක සහන කාලයක් සහල් පිටරටින් ගෙන්වීම නතර කරන්නට නම් ජනතාවට අවශ්‍ය සහල් අඩු මුදලට ලබා දෙන්න ඇමති බන්දුල කියයි. ජනපතිගේ ජාතිය ඇමතීමේ කතාවෙන් නොහැකියාව සහ අපේක්ෂා භංගත්වය පෙන්නුම් කරනවා. විපක්ෂ නායක සජිත් ඇතුළු සමගි ජනබලවේගයෙන් චෝදනා. පොහොර හිඟේ සහ ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව අදත් ප්‍රදේශ රැසක විරෝධතා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් ඩීවරින්ට සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 720ක අතුරු වන්දි මුදලක්. තවත් කොවිඩ් මරණ 43ක්. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවත් 2900 ඉක්මවා යයි. එකම පවුලේ 30 දෙනෙක් කොවිඩ් මාරයා බිලිගනී. සති අන්තයේ නිරෝධායන නීති නිසි ලෙස පිළිපදින්න පොලිසිය මහජනතාවගෙන් ඉල්ලයි. අන්තර්ජාල පහසුකම් නොමැතිව අසරණ වූ බඩල් කුඹුර වරාදොල ගම්මානයේ සිසුන්. සයිනෝෆා මෙන්නත් පළමු මාත්‍රාව මෙරට පුද්ගලයන් 15 ලක්ෂයකට ලබා දී අවසන්. කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතකයාට වසර 22ක සිරදඬුවම්. ප්‍රථමයෙන් දේශීය පුවත්. පසුගිය දිනවල දැඩි ආందోලනයකට තුඩු දුන් තිස්ස මහාරාම වැවෙහි වැලි සහ රොන් මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය తాවකාලිකව නතර කර දමා තිබෙනවා. ඒ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්. තිස්ස මහාරාම වැවේ වැලි සහ මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය මෙවන විට తాවකාලිකව නතර කර තිබෙනවා. එම ව්‍යාපෘති කටයුතු తాවකාලිකව නතර කරන ලෙසට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අද පස්වරුවේ දැනුම් දුන්නා. තිස්ස මහාරාම වැවේ චීන ශ්‍රී ලංකා හවුල් සමාගමක් එක් කරගනිමින් වැලි සහ මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතියට කිසිදු අවසරයක් ගෙන නොමැති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ දින ප්‍රකාශ කර තිබුණා. මෙහි වැලි සහ රොන් මඩ ඉවත් කිරීම සඳහා පසුගියදා චීන ශ්‍රී ලංකා සමාගමක ව්‍යාපෘතියක් ආරම්භ කළ අතර මේ පිළිබඳව ආందోලනාත්මක තත්ත්වයක් ඇති වුණේ චීන හමුදා කැල ඇඳුමට සමාන ඇඳුම් ඇඳගත් චීන ජාතිකින් පිරිසක් එම ව්‍යාපෘති භූමියේ සිටීම හේතුවෙන්. වාරි සෞභාග්‍ය වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය පසුගිය 20 වනදා ආරම්භ වුණේ විශේෂ භාර අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේද සහභාගීත්වයෙන්. මේ සම්බන්ධයෙන් දේශපාලකයන් ප්‍රදේශවාසීන් සහ සිවිල් සංවිධානද දැඩි ලෙස චෝදනා එල්ල කර තිබුණා. ඒ අනුව පුරාවිද්‍යා බලපත්‍ර ලබා ගන්නා තෙක් තිස්ස මහාරාම වැවේ චීන ශ්‍රී ලංකා හවුල් සමාගම කරගෙන යන වැලි සහ මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය නතර කරන ලෙසටයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අද පස්වරුවේ දැනුම් දී තිබෙන්නේ. අදාළ ව්‍යාපෘතිය පිළිබඳව අද දවසේද අදහස් පළ වුණා. අවසරයක් අරගෙන නැතිනම් ඒ කියන්නේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව සතු දෙක රේනතුව චීනයට නෙමෙයි ලංකාවටවත් යොදු කරන්න බෑ. ඒක වෙනම කාරණයක්. මේක ආරක්ෂක අංශයේ ප්‍රශ්නයක් නම් ඒ පිළිබඳව ආරක්ෂක අංශයේ කටයුතු කරයි. චීන හමුදාවට ඒක ප්‍රශ්නයක් නම් චීන හමුදාව ඒ පිළිබඳව කටයුතු කරයි. අපි සැලකිලිමත් විය යුත්තේ. ඇඳපු ඇඳුම ගැන නෙමෙයි. මම වාරි මාර්ග ඇමතිවරයා නොවන නිසා ඒ අවසර ගැනීම පිළිබඳව මම 100%ක් දන්නේ නැහැ. අවසර නොගෙන තියනවා නම් වාරි මාර්ගය පිළිබඳ පරීක්ෂණ පවත්වලා දෙනවා. අන්න ඒ ගැන අපි හොල බලන්න අවශ්‍යයි. මාධ්‍ය වුණත් ඕන කෙනෙක්. නමුත් මේ පහුගිය කාල සීමාවම ඇඳුම් වලට ප්‍රමුඛතාවය දීම පිළිබඳවයි අපි අදහස් දැක්කේ. යුද හමුදාවේ ඇඳුම අඳින්න බෑ. ඒක නිල ඇඳුමක්. එහෙම එකක් ඇඳගෙන නැහැ. ඒ අය කියනවා චීන හමුදාවට සමාන ඇඳුමක්. ඉතින් ඒක චීන හමුදාවේ ප්‍රශ්නයක්. මෙතෙන්දී ප්‍රධාන කාරණේ විය යුත්තේ ඇඳුම ගැන නෙමෙයි. මොකද්ද ඒ අයගේ ක්‍රියාවලිය කියන කාරණේ. ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්ධනයෙන්වත් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව ලෝක බැංකුවේ ප්‍රසාදය පළ කර තිබෙනවා. කොවිඩ් මර්ධන විශේෂ කමිටුව ඊයේ ජනාධිපති කාර්යාලයේදී රැස් වුණා. එහිදී කොවිඩ් මර්ධන එන්නත් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව අනුගමනය කරන ක්‍රමවේදය කෙරෙහි ලෝක බැංකුවේ ප්‍රසාදය පළ වී ඇති බවයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ. එන්නත් මිලදී ගැනීමේ විනිවිද භාවය සහ ක්‍රමවත් බව හේතුවෙන් දකුණු ආසියානු රටවල සෙසු ආයතන හා සැසඳීමේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඉදිරියෙන්ම සිටින බවද සභාපතිවරයා ප්‍රකාශ කළා. ලබන මාස මුල සිට සැප්තැම්බර් දක්වා සයිනෝෆාම්, සිනොවැක්, ස්පුට්නික් ඇතුළු එන්නත් මිලියන 17කට අධික ප්‍රමාණයක් ලැබීමට නියමිත ඇති බවත් එම එන්නත් රට පුරා වැඩි පිරිසකට කෙටි කාලයක් තුල ලබා දීමට කඩිනම් වැඩපිළිවෙලක් සැකසීමේ අවශ්‍යතාවයත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා. එන්නත් ලබා දීම හඳුනාගත් රෝහල් මගින් සිදු කිරීම සඳහා වූ යෝජනාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ලබා දෙන බව රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනිය මහතා මෙහිදී ප්‍රකාශ කළා. දවසේ වැඩි කාල පරාසයක් තුලදී එම රෝහල් වලින් එන්නත් ලබා ගැනීමට මෙමගින් ඉඩ ප්‍රස්තාව සැලසෙන බවයි වෛද්‍ය පාදිනිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
මෙම අවස්ථාවට රජයේ අමාත්‍යවරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා, සෞඛ්‍ය අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. හැමෝටම හොඳ තොරතුරක් කියන්න ඕන මම දකුණු ආසියාවේ තියෙන ආයතන වලින් රාජ්‍ය ඖෂධ සංස්ථාව තමයි පළවෙනියටම ක්වොලිෆයි වෙලා තියෙන්නේ ලෝක බැංකුවෙන් එන්නත් ගෙන ඒම සඳහා ඇප්‍රූවල් එක හම්බෙච්ච පළවෙනි ආයතනය වෙලා තියෙනවා. ඒගොල්ලොත් එක්ක අපි ඒගොල්ලන්ගේ දැන් වෙබ්සයිට් එක කරා තමයි ගෙවීම ඔක්කොම කරන්නේ. එතකොට ඒ කටයුතුත් දැන් මේ වෙලාවේ කරගෙන යනවා. මෙහෙමයි දැන් ඒගොල්ලෝ ක්වොලිෆයි කරනවානේ තියෙන ආයතන පේමන්ට් කරන්න එන්නත් වලට වර්ල්ඩ් බැංක් එක. එතකොට SPC එක තමයි ඒගොල්ලෝ ඉස්සෙල්ලාම ක්වොලිෆයි කරේ සවුත් ඒෂියාව. ඒගොල්ලෝ පේමන්ට් කරා. එතකොට දැන් අපි අද ඒගොල්ලොත් එක්ක එකතු වෙලා ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට ඇක්සස් එක අරගෙන පේමන්ට් මෙතඩ් එක හැදුවාම ඒගොල්ලෝ ඩිරෙක්ට්ලිම කම්පනීස් වලට පේ කරනවා. අපි සතයක්වත් අත තියන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ ඒ මැනේජ්මන්ට් එක බලා ගන්නවා. ඉතින් ඒක ලොකු ඇචීව්මන්ට් එකක්. මම හිතන්නේ ඒක ලෝකේ හැමතැනම වෙබ්සයිට්ස් වල යනවා. අපේ ආයතනය ඒකට තෝරාගත්තා ඒක. ඊයේ දින සිදු වූ තවත් කොවිඩ් මරණ 43ක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද පස්වරුවේ තහවුරු කළා. ඒ අනුව මෙරට සිදු වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2905ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර කොවිඩ් අවදානම හේතුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 4ක් අද උදෑසන සිට හුදකලා කිරීමටයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කර ඇත්තේ. අද අලුයම 6 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හොදකලා කිරීමට කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කර තිබුණා. ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල පොලිස් බල ප්‍රදේශයේ හිඟුල්ලොය, මහවත්ත, දෙහිඔවිට පොලිස් බල ප්‍රදේශයේ අල්ගොඩ ග්‍රාම නිලධාරී වසමේ දෙන්සවත්ත, එසේම කෑගල්ල පොලිස් බල ප්‍රදේශයේ හැලමඩ මෙලෙස හොදකලා කළ ප්‍රදේශ අතරට අයත්. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිබත්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ නාහේන ප්‍රදේශය හොදකලා බවින් නිදහස් කිරීමටත් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කර තිබෙනවා. පසුගිය පැය 24 කාල පරිච්ඡේදය තුළ නිරෝධායන රීතීන් උල්ලංඝනය කිරීමට අදාළව පුද්ගලයන් 323 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ දක්වා අත්අඩංගුවටගෙන ඇති මුළු සංඛ්‍යාව 43855ක් පමණ වෙනවා. තවදුරටත් නිරෝධායනයට අදාළ මෙහෙයුම් ශ්‍රී ලංකාව පුරාම ක්‍රියාත්මක වෙනවා. එම කාලය තුළ සංචාරණ සීමා ඉවත් කළත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පසුගිය 20 වෙනිදා ප්‍රකාශයට පත් කරන ලද සෞඛ්‍ය නිර්ණායක වලට අනුව කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම සුපිරි වෙළඳසැල් පවත්වාගෙන යා හැක්කේ 25%ක ධාරිතාවයකින් යුතුව. ඊට අමතරව කුමන හේතුවක් නිසාවත් ස්පා නැත්නම් සම්බාහන ආයතන, කාය වර්ධනාගාර, පබ් සහ බාර්, එලිමහනේ සහ ගෘහස්තව පැවැත්වෙන සාද, මහජන එකතුවීම්, වැඩමුළු, සම්මන්ත්‍රණ, ඒ වගේම ඔට්ටු අල්ලන ස්ථාන, සිනමා ශාලා පවත්වාගෙන යාමට හැකියාවක් නැහැ. සති අන්තයක් උදා වී තිබෙන්නේ විශේෂ චාරිකා, විනෝද ගමන්, වෙනත් ආකාරයේ වැනි කටයුතු වලින් වැළකී ක්‍රියා කරන්න. ඊයේ දින සිදු වූ තවත් කොවිඩ් මරණ 43ක් පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද පස්වරුවේ තහවුරු කර තිබුණා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2905ක් දක්වා ඉහළ ගියා. අද දින වාර්තා කළ කොවිඩ් මරණ අතර කාන්තාවන් 18 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 25 දෙනෙකු වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් එකම පවුලේ තිදෙනෙකු මියගොස් ඇති පුවතක් පෙරදිනිය මුරුතලාව ප්‍රදේශයෙන් වාර්තා වුණා. මෙලෙස මියගොස් ඇත්තේ එකම පවුලේ 72 හැවිරිදි පියා, 70 හැවිරිදි මව සහ 38 හැවිරිදි ඔවුන්ගේ පුත්‍රයා බවයි වාර්තා වුණේ. කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් අදාළ පුද්ගලයන් තිදෙනා පෙරදිනිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී මියගොස් තිබෙනවා. මීට අමතරව එම පවුලේ සෙසු සමාජිකයන් තිදෙනෙකුටද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති අතර ඔවුන් තිදෙනා මේ වන විට ප්‍රතිකාර කටයුතු සඳහා පැණිදෙනිය ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කර තිබෙනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළා. එකම පවුලේ අවුරුදු 70ට වැඩි දෙන්නෙක් සහ අවුරුදු 38ක පිරිමි පුද්ගලෙක්. මේ කාරණේදී මේ බරපතල තත්ත්වය අපි ජනතාවට පසක් කරන්නට ඕනේ. මේ ගැන ඔබතුමාලා සෙවිය යුතුයි නේද මේ කාර්ය සම්බන්ධව? අනිවාර්යයෙන්ම දැනටත් සොයාගෙන යනවා. මොකද්ද උනේ? මොකද මේ වාගේ එකම පවුලේ 3 දෙනෙකුට කොහොමද උනේ කියන එක අනිවාර්යයෙන්ම සොයා බැලිය යුතු දෙයක්. ඒ වගේම ඉතින් අපිට සොයා බැලීමේදී වැදගත්ම දේ තමයි මෙවැනි තත්ත්වයක් වැළැක්වීමට ගත හැකිව තිබුණු පියවර රජයේ හැටියට, සෞඛ්‍ය සේවය හැටියට, පුද්ගලයෝ හැටියට, පවුලක් හැටියට ගත යුතුව තිබුණු ක්‍රියාමාර්ග ගැනීමේ අපහසුයක් හෝ නොහැකියාවක් තිබුණාද, එහෙමත් නැත්නම් නොසලකිලිමත්කමක් හේතුවෙන් එවැනි සිදුවක් සිදු වුණාද කියලා හොයලා බලලා ඒක නිවැරදි කරන්න තමයි. ඒකට මේ මරණය ආපසු ගන්න සිද්ධ වෙන්නේ අපිට බෑ. නමුත් ඉදිරියේදී එවැනි මරණ ඇතිවීම වළක්වන්න අපිට කටයුතු කරන්න පුළුවන්. ඊයේ
ඊයේ දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 1859 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඊයේ දින හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබුණා. එම සංඛ්‍යාව 368ක්. ඊට අමතරව ගම්පහෙන් 176ක්, කළුතරින් 347ක්, කුරුණෑගලින් 39ක්, පුත්තලමින් 47ක්, කෑගල්ලෙන් 84ක්, රත්නපුරෙන් 161ක්, ගාල්ලෙන් 37ක්, මාතරින් 23ක්, හම්බන්තොටින් 22ක්, නුවරඑළිය දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 92ක්, මහනුවරින් 83ක්, මාතලෙන් 10ක්, බදුල්ල දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 41ක්, මොනරාගලින් 12ක්, අම්පාරෙන් 43ක්, මඩකලපුවෙන් 64ක්, ත්‍රිකුණාමලයෙන් 19ක්, අනුරාධපුරෙන් 11ක්, පොළොන්නරුවෙන් 11ක්, මන්නාරමෙන් 27ක්, වවුනියාවෙන් 28ක්, මුලතෙව් දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 6ක්, කිලිනොච්චින් 8ක් සහ යාපනයෙන් ආසාදිතයින් 91ක් වාර්තා වී තිබුණා. භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය බල ප්‍රදේශයේ පසුගිය 22 වෙනිදා සිදු කරන ලද PCR පරීක්ෂණ වාර්තාවලට අනුව පුද්ගලයන් 31 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. අදාළ ආසාදිතයින් භගවන්තලාව වත්ත, බොගවාන වත්ත, තින්සින් වත්ත සහ තෙරේසියා යන වතුවලින් හමු වූ බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ. හඳුනාගත් නව ආසාදිතයින් 31 දෙනාගේ ළඟම ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනයට යොමු කිරීමටත් ආසාදිතයින් නිරෝධායන මධ්‍යස්ථාන කරාත යොමු කරන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර රැඳවියන්ගේ PCR පරීක්ෂණ සිදු කරන ලෙස ඉල්ලා මහනුවර පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් පිරිසක් එහි වහලය මත නැගී උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙනවා. උද්ඝෝෂණය සඳහා රැඳවියන් 20 දෙනෙකු පමණ සහභාගී වී ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. මේ අතර වවුලන් මගින් කොවිඩ් වෛරසය පැතිර යාමේ අවධානමක් පිළිබඳ මාධ්‍ය වාර්තා පළවීම සම්බන්ධයෙන් රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද මාධ්‍ය හමුවක් ඇඳවමින් මෙලෙස අදහස් පළ කළා. ජුනි මාස 25 වන දින මාධ්‍ය මගින් වාර්තා කරා වවුලන්ටත් කොරෝනා කියලා ප්‍රවෘත්තියක්. එම ප්‍රවෘත්තිය වාර්තා කරලා තිබ්බේ කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවකගේ 2017 ආරම්භ කරන ලද පර්යේෂණයක ප්‍රතිඵල හුවා දක්වමින් රටේ මහජනතාව බියටපත් වෙලා තියෙනවා. ඇත්තටම කොරෝනා වෛරසය කියලා කියන්නේ පශු වෛද්‍ය විද්‍යාවට අලුත් වෛරසයක් නොවේ. කුකුල්ලුන් තුල ඊළඟට බල්ලන් පූසන් හරකුන් තුල කොරෝනා වෛරස ප්‍රභේද විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් සතුන් තුල කොරෝනා වෛරසය තිබීම කියන්නේ ඉතාමත් සාමාන්‍ය දෙයක්. දැනට ලෝකේ සොයාගෙන තියෙන සතුන් තුල තියෙන පවතින කොරෝනා වෛරස් ප්‍රභේද වලින් මිනිසුන්ට කොරෝනා වෛරසය ආසාදනය වෙනවා කියලා කොහෙවත් වාර්තා වෙලා නැහැ. මෙම ප්‍රවෘත්තියත් එක්ක කිසිම හේතුවකින් බියටපත් වන්න එපා. මේ අතර සයිනෝෆාම් කොරෝනා මර්ධන එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති මෙරට පුද්ගලයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 15 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. එම එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දිනේ මෙරට පුද්ගලයන් 28027 දෙනෙකුට ලබා දීමත් සමගයි. එසේම සයිනෝෆාම් එන්නතේ දෙවන මාත්‍රාව මෙවන විට පුද්ගලයන් 4,87893 දෙනෙකුට එන්නත් කර තිබෙනවා. ස්පුට්නික් 5 කොරෝනා මර්ධන එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දිනේ මෙරට පුද්ගලයන් 1341 දෙනෙකුට ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යායකගේ ප්‍රකාශ කළා. එසේම එම එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති මෙරට පුද්ගලයන්ගේ සංඛ්‍යාව 1,14,795ක්. ඉන් පුද්ගලයන් 14,363 දෙනෙකුට ස්පුට්නික් 5 එන්නතේ දෙවන මාත්‍රාව ලබා දී තිබෙනවා. ඇස්ට්‍රාසෙනිකා කොරෝනා මර්ධන එන්නතේ පළමු මාත්‍රාව මෙරට පුද්ගලයන් 9,25,242 දෙනෙකුට ලබා දී ඇති අතර ඉන් පුද්ගලයන් 3,72,719 දෙනෙකුට එම එන්නතේ දෙවන මාත්‍රාව මේ වන විට ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යායකකය වැඩිදුරටත් සඳහන් කළේ. අපි දැන් සතියකට විතර පෙරදී තමයි මේ ඩෙල්ටා ප්‍රභේදය අඳුනාගත්තේ. අපි මේ ප්‍රභේදය අඳුනා ගැනීමත් එක්කම ගත යුතු ක්‍රියාමාර්ග දිගටම පරීක්ෂා කිරීම, ඒ වගේම රෝගීන්ගේ අහඹුනියදී පරීක්ෂාව, ඒවා තෝරා බේරා ගැනීම සහ එන්නත් කරන වැඩපිළිවෙල යන වැඩපිළිවෙලවන් නිවැරදිව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අපි දකිනවා. ඒ නිසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිතුමාගේත් ඉල්ලීම පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශයත් ඒ වගේම වසංගත රෝග විද්‍යා ඒකකයත් එක්ක එකතු වෙලා මේ වෙලාවේ අපි සූදානම් කරලා තියෙනවා රටේ ජනතාවගේ මේ එන්නත් කරන වැඩපිළිවෙල වේගවත් කරන්න. සෑම ප්‍රධාන රෝහලකම අපි එන්නත් කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කරන්න සූදානම් කරලා තියෙනවා. ලබන සඳුදා දිනේ සිට සියලුම 60ට වැඩි පුරවැසියන්ට ඕනෑම වෙලාවක කියන්නේ ඒ එන්නත් පවත්වන කාල සීමාව තුළ ඒ රෝහල්
පිළිවෙල ප්‍රධාන සියලුම රෝහල් වලට පැමිණිලා ඒ එන්නත් ලබාගෙන යන්න පුළුවන්. මේක දිනපතාම කරන වැඩපිළිවෙලක් වෙනවා. මේ වැඩපිළිවෙල සඳහා අවශ්‍ය වෙන්නේ තමාගේ හැඳුනුම්පත පමණයි. වසරක කාලයක් තිස්සේ මේ එන්නත් මිලදී ගැනීම සහ එන්නත් පිළිබඳව මිල පිළිබඳව ප්‍රමිතිය පිළිබඳව කතා කරනවා. නමුත් අපිට බැරි වෙලා තියෙනවා බංග්ලාදේශයට තරම්වත් කේවල් කිරීමේ හැකියාවක් හදාගෙන එන්නතක් අඩු මිදලට ලබා ගන්න. නියම විදිහටම එන්නත්කරණය සහ රටේ වසංගත පාලනය කියන එක අයාලේ යවපු තැන තමයි මේ ඇස්ට්‍රාසෙනිකා එන්නත් දෙවන මාත්‍රාවට තියාගන්නේ නැතුව ආපු සියලු මාත්‍රාවන් විඳින්න පටන් ගත්ත එක. ඒ නිසා අද දවසේ නාස්ති වෙලා තියෙනවා එන්නත් මාත්‍රා ලක්ෂ 6කට වඩා වැඩි ප්‍රමාණයක්. දැන් අපිට වාර්තා වෙනවා රාජ්‍ය අමාත්‍යවරයා කියනවා මේ එන්නතේ දෙවන මාත්‍රාව වෙනුවට ෆයිසර් සමාගමේ එන්නත රටට ගේනවා කියලා. ඒක ගේන මුදල මොකද්ද? ඒ මුදල තීරණය කරේ කවුද? එක විදිහට විදිනවා එන්නත් නාස්තියක් වෙනවා. එන්නත ප්‍රමුඛතාවයෙන් තොරව විදින ක්‍රියාවලියක් රට තුල ව්‍යාප්ත වෙලා තියෙනවා. මේක පිළිබඳව විශේෂම අපරාධ පරීක්ෂණ විමර්ශනයක් කරන්න කියලා අපි ඉල්ලනවා. සමගි ජනබලවේගයේ විපක්ෂින් හුස්මක් වැඩසටහනට සමකාමීව සෝපත් දේශයක් බිහි කිරීම අරමුණු කර ගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා ක්‍රියාත්මක ජනසුවය ව්‍යාපෘතීන් සිදු කරන ලද සමාජ සත්කාර වැඩසටහනේ 18 වන පියවර ලෙස රුපියල් ලක්ෂ 33ක් වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ මාතලේ ලග්ගල රෝහලට අද පරිත්‍යාග කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජාතිය ඇමතීමේ කතාව සහ මුලින්ම ජනතා අපේක්ෂාවන් බිඳ දැමීමේ කතාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ජනාධිපතිතුමාගේ ප්‍රකාශය දිහා මුළු මහත් ශ්‍රී ලංකාවේ සියලු දෙනාම බලාගෙන සිටියා. සමගි ජන බලවේගයේ අපිත් ප්‍රධාන යෝජනා 6ක් ඉදිරිපත් කළා. ජනාධිපතිතුමාගේ කතාවෙන් මේ ප්‍රශ්න 6ට නිශ්චිත විසඳුමක් ලැබුණේ නැහැ. දැවැන්ත ජීවන අරගලයකට මුහුණ දීලා අද මේ රටේ ජනතාව සිටින්නේ. ආණ්ඩුව ඊයේ දවසේ ජනාධිපතිතුමාගේ ප්‍රකාශය තුළ තමන්ගේ නොහැකියාව, තමන්ගේ අසමත්භාවය හොඳින් ප්‍රදර්ශනය කළා. අද අපේක්ෂා භංගත්වයට මේ රටේ ජනතාව පත් වෙලා සිටිනවා. මම අහන්න කැමති ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයෙන් මේ රටේ ජනතාව මුහුණ දෙන මේ බරපතල ප්‍රශ්න පිළිබඳව ඇයි සංවේදී භාවයක් නැත්තේ? ඇයි මෘදු භාවයක් නැත්තේ? මේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න ඉදිරියේ හදවත උණු වෙන්නේ නැහැ. කොහොම කරුණාවෙන් මේ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. රටේ ජනතාව සුඛිත මුදිත කරන්නට බැරි නම්, ආරක්ෂා කරන්නට බැරි නම්, රටක් පාලනය කරන්නට බැරි නම් අද දවසේ සමගි ජන බලවේගයේ ලෑස්ති ඒ ආණ්ඩු බලය ලබාගෙන මැනවින් මේ රට පාලනය කරන්නට අපි සූදානම්. තමුන්ට රාජකාරිය කරන්නට බැරි නම් වහා ඉල්ලාස් වෙන්න. අපි ලෑස්ති සමගි ජන බලවේගය රටේ අනාගත වගකීම බාර ගන්න. ජනතාව අපේක්ෂා කරපු කතාවක් නෙවෙයි ජනාධිපතිවරයා කිව්වේ. හරියට කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ. අද මේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලනයේ යටතේ මරබියෙන්, රෝගබියෙන් සහ දුර්භීක්ෂයට පත් වෙලා තියෙනවා. ජනතාව බලාපොරොත්තු වුණේ බඩු මිල අඩු කරයි. ජනතාව බලාපොරොත්තු වුණේ මාසෙන් දෙකෙන් එන්නත් ටික ගහයි කියලා. ජනතාව බලාපොරොත්තු වුණේ තෙල් මිල අඩු කරයි කියලා. ජනතාව බලාපොරොත්තු වුණේ අපේ කුඹුරු වලට පොර ටික හම් වෙයි කියලා. මොනවාද කතා කරේ? ජාතික ආරක්ෂාව ගැන කිව්වා. ජාතික ආරක්ෂාවේ කතාව ආවේ පාස්කුවිරිදා බෝම්බ සිද්ධිය. හොඳ බුද්ධ්‍යංශයක් ඉන්නවා. මහානෝ මේ බුද්ධ්‍යංශයට තාම මේකට සම්බන්ධ චූදිතය හොයාගෙන නඩු දාන්න බැරි වුණේ අය. අඩුතරම කොමිෂන් සභාවේ නිර්දේශයන්වත් ජනාධිපතිවරයාට ක්‍රියාත්මක කරන්න බැරි වෙලා තියෙනවා. මේක හරියට පාස්කුවිරිදා සිද්ධිය හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් තමයි වෙලා තියෙන්නේ. විපක්ෂ නායකතුමා ඊයේ වෙනකොට ජනාධිපතිතුමා ජාතිය අමතනකොට මේ රටේ ජනතාවට තියෙන ප්‍රධාන ප්‍රශ්න කීපයක් ඉස්මතු කරලා ඒවට උත්තර දෙන්න. ඒවට උත්තරයක් නොදී බොරු ගොඩක් කියව. මේක හැදුවේ කවුද කියලා අපි දන්නේ නැහැ. හැබැයි එක එක ශේෂ්ත්‍රවල කියවපු ඒවා දිහා බලනකොට අපිට පුදුමයි. ජනාධිපතිතුමාම කිව්වා ඊයේ කතාවේ කිලෝමීටර් ලක්ෂයක ව්‍යාපෘතියෙන් කිලෝමීටර් 25000ක් දැන් සම්පූර්ණ කරලා තියෙනවලු මේ අවුරුද්ද කරගෙන තියෙනවා. හැබැයි කිලෝමීටර් 25000ක් කරන්න නම් කිලෝමීටර් කට අඩුතරමින් යනවා මිලියන 25ක් යන වියදම. එතකොට කිලෝමීටර් 25000 රුපියල් මිලියන 25න් වැඩි කරුවම බිලියන 625ක් වෙන් කරලා තියෙන්න ඕනේ අමාත්‍යාංශයට ප්‍රතිපාදන වශයෙන්. හැබැයි ඒ අමාත්‍යාංශයටම වෙන් කරපු මුදල ඇලොකේෂන් එක බිලියන 110යි. මුළු වසරටම හැම වැඩකටම පඩි සහිත අනිත් ව්‍යාපෘති වලට ඔක්කොටම බිලියන 110යි. හැබැයි එතුමා කියනවා කිලෝමීටර් 25000ක් කරුවයි කියලා. කො පෙන්නන්න කොහෙන්ද මුදල් දැම්මේ කියලා අපිට කනගාටු. මේ රට නොමග යවන එක. යුද්ධෙන් පස්සේ විශාල ලෙස ණය අරගෙන මහමාර්ග හදලා වරායවල් හදලා ආර්ථිකයේ ඉදිකිරීම ශේෂ්ත්‍රයෙන් ණය අරගෙන සෑහෙන ඉස්සරහට ආර්ථික වර්ධනය ගෙනිච්ච අපි පිළිගන්නවා 9.9
ප්‍රධානම එකක් වුණා 2012යි. හැබැයි 2013 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලෙදී මේක කඩාගෙන වැටුණා 3.4ට 2013. 2014 5යි. එතකොට මේ ජනාධිපතිතුමා මේ කියලා තියෙන්නේ සත්‍යයක් නෙමෙයි. මේ ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජාතිය ඇමතීම විනාඩි 69කින් ජාතිය ඇමතලා 69 ලක්ෂයක් ජනතාව මතක් කරලා ඉදිරිපත් කරපු මේක අයවැය වාර්තාවක්. එහෙම නැත්නම් විගණන වාර්තාවක් ඉදිරිපත් කරා. එහෙම නැත්නම් වාර්ෂික වාර්තාවේ වෙච්ච දේවල් තමයි වාර්තා කරන්නේ. නමුත් කොහොමද මේකෙන් එළියට එන්නේ කියලා ඉදිරිපත් කරේ නෑ විතරක් නෙවෙයි. මේකේ කියපු කරුණු කාරණා රාශියක්ම මේ වෙනකොට සමහර ඒවා සත්‍යයෙන් තොර සහ සත්‍යයට බොහෝ දුර කාරණා කියන එක මේ වෙනකොට ඔප්පු වෙලා තියෙනවා. ඊයේ ජනාධිපතිතුමා කියපු දේ නවසීලන්තයේ අගමැතිනිය විනාඩි 2කින් කිව්වා අපේ ජනාධිපතිතුමා විනාඩි 69න් කියපු දේ. අපේ ජනාධිපතිතුමා අතීතය ගැන කතා කළා. එතුමිය කතා කළේ වර්තමානයයි අනාගතය ගැනයි. හෙට දවස ගැන කතා කළේ නැහැ. විසඳුම් මොනවද කියලා කිව්වෙත් නැහැ. මේ කතාවේ කිසිම හරයක් තිබුණේ නැහැ. එතුමා පැහැදිලිව කියනවා රජයේ අඩුපාඩුවක්ව තිබුණේ අපි කරන සංවර්ධන කටයුතු නිශ්චයාකාරව ජනතාවට sannivedana නොකිරීමයි. එතකොට මේ පැයක කතාවට එතුමාට හදලා දෙන්න නිලධාරීන් කරේ මොකද? අම්මු බොරු සංඛ්‍යාලයකන එතුමාව දැම්මා. එතුමාව අන්දලා. ඒ නිසා එතුමා ඒක ඇඳගත්ත ඇඳගෙන ඒ ටික කිව්වා. වැඩි කළ ඉන්ධන මිල සහ පොහොර හිඟය සම්බන්ධයෙන් අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණා. වැඩි වූ ඉන්ධන මිල සහ පවතින පොහොර හිඟය ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගෙනමින් වලස්මුල්ල නගර මැදේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. ඒ සමගි ජනබලවේගයේ බෙලියත්ත ආසන සංවිධායක දුමින්ද අතපත්තු මහතාගේ ප්‍රධානත්වයෙන් එමෙන්ම සමගි ජනබලවේගය විසින් සංවිධානය කරන ලද තවත් විරෝධතාවයක් මහනුවර ජෝර්ජ් ඊද සිල්වා උද්‍යානයේ ඉදිරිපිටදීද පැවැත්වුණා. ඉන්ධන මිල වැඩිවීම සහ පවතින පොහොර හිඟය හේතු වෙනුයි මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ. ජාත්‍යන්තර වශයෙන් හැම අතකින්ම මේ ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා කාන්තාවන් ශේෂයෙන්ම විශාල දායකත්වයක් ලබා දුන්නා. නමුත් අද මෙම ආණ්ඩුව කාන්තාව ඉතාම අන්ත අසරණ තත්ත්වයකට පත් කරලා තියෙනවා. බදුල්ල සහ බණ්ඩාරවිල ප්‍රදේශවල ගොවීන්ද මේ වන විට පවතින පොහොර හිඟය හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා. මීට එරෙහිව උද්ඝෝෂණයක් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබුණා. මේ රටේම ගොවි ජනතාවගේ මේ ආදරණීය හයිය මේ භූමියට අවශ්‍යයි කියන එක මේ රටේ ජනතාවත් එක්ක එකතු වෙලා අපි මේ හයිය වෙනුවෙන් පෙනී හිටිනවා විතරක් නෙමෙයි අපේ ආණ්ඩුවක් තුල අපි පොරොන්දු වෙනවා මේ කුෂිකර්මාන්තයේ කාබනික පොහොර එන්න ඕන. හැබැයි කාබනික පොහොර වලින් විතරක් මේ රටේ ගොවි ජනතාව හයිය හදලා තියන්න බෑ. ඒකට සරිලන විදියට රසායනික පොහොර ගුණාත්මක භාවයෙන් වැඩි රසායනික පොහොරත් එක්ක ගොවි ආරක්ෂා කරන ගමන් කාබනික පොහොර උරු කරන්න ඕන. මේ ඔලොමොට්ටල නායකුන්ට ඒක තේරෙන්නේ නැහැ. එමෙන්ම කුලියාපිටිය නගර මැදේදීද අද උද්ඝෝෂණයක් පැවැත්වුණේ ජනතා විමුක්ති පෙරමුණේ සංවිධානයෙන්. අපි අවධාරණය කරනවා රට පුරා මේ විදිහට අද ජනතාව වීදි බහලා තියෙනවා මේ කොරෝනා වසංගතය ඇස්සේ කොරෝනා නීති පදනම් කරගෙන ආණ්ඩුව මේන විරෝධය යටපත් කරන්න උත්සාහ ගනිමින් තිබෙනවා. ඒ නිසා යටපත් කරන්න විදිහක් නැහැ. ඒ තරමට ජනතාවට පීඩන එල්ල වෙලා තියෙනවා. මේ අතර සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි වසවිසින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ අරමුණ ශක්තිමත් කරමින් බන්ධනාගාර රැඳවයන්ගේ දායකත්වයෙන් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය මඩකලපුව බන්ධනාගාර එලිමහන් පරිශ්‍රයේදී ආරම්භ කෙරුණා. ජුලි මාස අවසානය වනතෙක් ජනතාවට අඩු මිලට සහල් ලබා දීමට මෝල් හිමියන් කටයුතු නොකරන්නේ නම් සහල් ආනයනය කර ජනතාවට සහන මිලට සහල් ලබා දීමට රජය සූදානම් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. සහල් මිල සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
මේ වන විට සහල් මෝඩ් එළිදරව් කරලා තියෙන තොරතුරු සත්‍ය නම් තව මාසකට පමණයි හල් සහ බී ප්‍රමාණවත් වෙන්නේ. මාසකටත් නැහැ. තියෙනවා කියනවා ඕනේ තරම්. හැබැයි ඒවා පරිභෝග කටයුතු අධිකාරිය විධිවිධාන වලට අනුව ලියාපදිංචි කරන්නේත් නැහැ. එමනම් මේ තොගේ එළියට එන්නේත් නැත්තම් සහතික මිලට පාරිභෝගිකයට උපරිම මිලට භාණ්ඩ ලබා ගන්නත් බැරි නම් රජය තීරණය කළා මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කරන්න. සියලුම ලියකියවිලි සකස් කරලා ප්‍රසිද්ධ තරඟකාරී ටෙන්ඩර් කැඳවීම කරලා තියෙනවා. රටටත් ජනතාවටත් සහතිකයක් දෙනවා. නූල් පොටක තරම්වත් හොරකමක්, වංචාවක්, දූෂණයක්, කොමිස් මුදලක් නොලැබෙන ආකාරයට ලෝකයේ වඩාම තරඟකාරී අඩුම මිලට සම්මත ඉහළ ප්‍රමිතියෙන් යුත් සහල් පමණයි ආනයනය කරන්නේ. සතු සහ සමුපකාර හරහා මේ පාලන උපරිම මිලට සහල් ලබා දීමේ කටයුත්ත අපි කරන්න සූදානම් කරලා තියෙනවා. තව එක අවස්ථාවක් දෙනවා. මේ වී මෝල් හිමියන්ට සහ සහල් සැපියුම් කරුවන්ට ඔවුන් සතුව තියෙන වී තොග හා සහල් කිසිවක් සංගවන්නේ නැතුව ජූලි මාසයේ නිම වෙන තෙක් උපරිම සිල්ලර මිලට භාණ්ඩ වෙළඳ පොළට නිකුත් කරා. ජූලි මාසයේ නිම වෙන තෙක් කැකුළු රුපියල් 93ටත් නාඩු රුපියල් 96ටත් සම්බ රුපියල් 98ටත් වෙළඳ පොළේ අලෙවි කළොත් කිසිදු හිඟයකින් තොරව හල් 8ක්වත් අපි ආනයනය කරන්නේ නැහැ. ලබා දුන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම සහතික වශයෙන් ඒ හාල් තොගේ ආනයනය කළ ජනතාවට රුපියල් 100ට වඩා මිල ඉහළ යන්නේ නැති ලෙස අවශ්‍ය කටයුතු යොදනවා. අපි පාරිභෝගික අධිකාරිය පිළිබඳ පනතට සංශෝධන 75ක් ඉදිරිපත් කළ ගිය සතියේ කැබිනට් මණ්ඩලයට මින් පසුව පාරිභෝගික ආරක්ෂණ පනතේ සංශෝධන පාර්ලිමේන්තුවේ සම්මත වුණාට පස්සේ සහල් හෝ වෙන ඕනෑම ද්‍රව්‍යයක් රජය විසින් නියම කරන උපරිම මිලට වඩා වැඩි මිලකට අලෙවි කළොත් දඩේ පටන් ගන්න රුපියල් ලක්ෂයකින්. පළවෙනි වතාවට ලක්ෂයක්, දෙවෙනි වතාවේ ලක්ෂ 2ක්, තුන්වෙනි වතාවටත් ඒ වරද කළොත් ලක්ෂ 3ක් වෙන ආකාරයට මේ පනත පාර්ලිමේන්තුවේදී සංශෝධනය කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. පොහොර ගැටලුව මෙන්ම සහල් මිල ඉහළ යාම හමුවේ කොරෝනා වසංගතයෙන් පීඩාවටපත් ජනතාව තවත් අර්බුදයකට පත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවන මහතා පවසනවා. කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් ඇඳවමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. අද මේ වෙනකොට ගොවි ජනතාව පොහොර ප්‍රශ්නේ උඩ මේ වෙනකොට තමන්ගේ කුඹුරු අස්වද්දලා මඩ පොහොර නැතුව තමන්ගේ අස්වැන්නෙන් භාගයක්වත් ලබා ගන්න බැරි තත්වයට අද පත් වෙලා තියෙනවා. දේශීය නිෂ්පාදනය වැඩි කරනවා කියලා ආපු රජය අද මේ වෙනකොට දේශීය නිෂ්පාදනය 50%කට වඩා අඩු කරන තැනකට මේ ප්‍රශ්නේ ඇති කරලා තියෙනවා. අද බලන්න හාල් වල මිල අද මේ වෙනකොට නාඩු කිලෝවක් රුපියල් 125යි 130යි. අනිකුත් හාල් ගත්තාම රුපියල් 200 දක්වා ඉහළට ගිහිල්ලා තියෙනවා. මේ වෙලාවේ කොරෝනා තත්ත්වය තුල තුන් වේලක් කන්න බැරුව ඉන්න ජනතාව අද ඉතාමත් අමාරු තැනකට වැටලා තියෙනවා. අද තුන් වේලක් තියා එක වේලක්වත් නැතුව වතුර බීලා ජීවත් වෙන ජනතාවක් ඉන්න රටක් බවට මේක අද පත් කරලා තියෙනවා මේ රජයේ. දැන් දේශපාලන වේදිකාවේ පළමු අදහස් කිහිපයක්. දැන් ඊයේ ජනාධිපතිතුමා ජාතිය අමතනවා කිව්වහම මුළු රටේම ජනතාව බලාපොරොත්තුෙන් හිටියා මේ තෙල් මිල ඉහළ යාම සම්බන්ධව එතුමා යම්කිසි අදහසක් ප්‍රකාශ කරයි කියලා. පොහොර ප්‍රශ්නය ගැන විසඳුම් ලබා දෙන විදිය එතුමා කියයි කියලා. කොරෝනා ඉවර කරලා දවස කවද්ද කියලා එතුමා කියයි කියලා බලාපොරොත්තු වුණා. ඔන්ලයින් අධ්‍යාපනය ලබා දෙන්නේ නැති බැරි දරුවන්ට කොහොමද කියලා ඉවරලා එතුමා කියයි කියලා බලාපොරොත්තු වුණා. ඒ වගේම රටේ තියෙන අනෙකුත් ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්නේ කොහොමද කියලා බලාපොරොත්තු වුණා. නමුත් පෙර පරිදිම සුරංගනා කතා ගොඩාක් කියලා ගියා. ඒක හරියට ජනතාව සර්ෆේල් කියලා කියද්දි තමා ඇවිල්ලා තමාම ෆේල් කියලා කියා ගන්නවා වගේ වැඩක් තමයි වුනේ. විපක්ෂයක් විදියට සාදානෝ යුක්තිසහගතව ජනතාව වෙනුවෙන් කටයුතු කළ යුතුයි කියලා ඒ හඬ නගන්න අයිතිය තියෙනවා. හැබැයි පැහැදිලි එතුමාලා මේ කියන්න හදන්නේ. එතුමාලා හිටියානම් මෙන්න මේවා සියල්ල කරනවා කියලා. දැන් එතුමාලා අවුරුදු 5ක් හිටියා. රටේ ජනතාවට කරපු දෙයක් නැහැ. මහදෑල් මහ බැංකු මංකොල්ල කෑමේ ඉඳන් රටේ ආර්ථිකය 7.3 ඉඳන් 2.3 දක්වා වැටෙන තැනටපත් කිරීම හැර කිසි දෙයක් කළේ නැහැ. ඒ විතරක් නෙමෙයි පාසුකු පහර ඇති වෙලා රට නැවත ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට නතු වෙන තැනකටපත් කළේ රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාසගේ ආණ්ඩුව කාලේ. එතුමාලා දැන් තොත්ත බබාලා වගේ නිින්දෙන් හැරලා වගේ ඇවිල්ලා අද කියනවා එතුමාලාට පුළුවන් කියලා මේ රට සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට හරලා සංවර්ධනය කරන්නත් ජනතාවගේ ආරක්ෂාව සපයන්නත්. හැබැයි එතුමාලා දෙන්නම පේල් කියලා පහුගිය කාලේ එතුමාලා පෙන්නුවා. රාජ සභා මණ්ඩපය එදා මේක කඩනකොට හැම කෙනාම විරුද්ධ වුණා. හැබැයි කැඩුනට පස්සෙත් විරුද්ධ වුණා. ඊට පස්සේ අපි දැක්කා අධිකරණයෙන් මේ ස්ථානයේ නගාස්ත්‍රව නැවත වරක් මේක හදන්නට නියෝගයක් ලැබුණා නගරාධිපතිගේ මුදල් වලින්. අද වෙනතුරු හදලා තියෙනවද? ඊට පස්සේ ආපස්සට අධිකරණ නඩුවක් යනවා. මේ පුරා විද්‍යා විනාශ කරන එකේ තේරුම මොකක්ද?
අපි මන්ත්‍රී කණ්ඩායම හැටියට දිගින් දිගටම බැසිල් රාජපක්ෂ මැතිතුමාට පාර්ලිමේන්තුවට එන්න කියලා අපි ආරාධනා කරා. අපි ඒ ආරාධනාව කළේ පැහැදිලිවම අපි දැක්කා මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කාලේ මේ රටේ දැවැන්ත සංවර්ධනයේ සෙවණැල්ල වගේ කටයුතු කරේ. ඒ සංවර්ධනයේ නියමුව හැටියට කටයුතු කරේ බැසිල් රාජපක්ෂ මැතිතුමා. එදා උතුරු වසන්තය, නැගෙනහිර උද්‍යානය, ගම නැගුම, මග නැගුම, මේ සියලුම දිවි නැගුම, මේ සියලුම යෝජනා ගෙනල්ලා මේ රටේ ආර්ථික වර්ධන වේගය වැඩි කරන්න කටයුතු කරේ බැසිල් රාජපක්ෂ මැතිතුමා. බලාගෙන ඉන්නවා එතුමා එහෙම තනතුරක් බාර අරගෙන අතිගරු ජනාධිපතිතුමාට ගරු ඇගමැතිතුමාටත් ශක්තියක් වෙන්න කටයුතු කරයි කියලා. MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමෙන් මෙරට දිහිවරින්ට සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 720ක අතුරු වන්දි මුදලක් ගෙවීමට නෞකාවේ රක්ෂණ සමාගම එකඟ වී තිබෙනවා. කොළඹ වරායට ආසන්න මොහොතේදී ගිනිගැනීමට ලක් වූ MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් රැකියාව අහිමිව විපතටපත් දෙහිවරයින් වෙනුවෙන් රුපියල් මිලියන 720ක අතුරු වන්දියක් ගෙවීමට නෞකාවේ රක්ෂණ සමාගම එකඟ වී ඇති බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා. නෞකාව හේතුවෙන් තමාට සිදු වූ පාඩුවට වන්දි ලබා දෙන ලෙසට ඉල්ලා දෙහිවරයින් පසුගිය දින කිහිපෙම සිවිරෝධය පළ කළ අතර නෞකාව හේතුවෙන් රැකියාව අහිමි වූ සෑම දීවරයෙකුටම රුපියල් ලක්ෂ 5ක වන්දියක් ලබා දෙන ලෙසට ඉල්ලා අධිකරණයේද පෙත්සමක් ගොනු කර තිබුණා. මේ වන විට ගිනිපත් වූ නෞකාවේ මේ රක්ෂණ මුදල් ලැබිලා තියෙනවා කියලා දැනගන්න තියෙනවා කොහොමද ඒ සම්බන්ධව තොරතුරු? ඔයකට ඔවුන් ප්‍රකාශ කරලා තිබුණා මේ මුදලෙන් යම්කිසි ප්‍රමාණයක මුදලක් ඔවුන්ට මේ අවස්ථාවේදී නිදහස් කරන්න පුළුවන් නැත්නම් අපිට ලබා දෙන්න පුළුවන් කියලා. ඒ බලාපොරොත්තු වෙනවා අපිට මේ මුදල ලැබෙයි කියලා. අපි ඉදිරිපත් කරපු පළවෙනි අන්තර් හිමිකම් පෑම එහෙම නැත්නම් ෆස්ට් ඉන්ටරිම් ක්ලේම් කියන එකේ යම්කිසි කොටසක් ඔවුන් අපිට කියනවා මේ සමස්ත මුදල නෙමෙයි. කොච්චර මුදලක් ලැබෙයි? ඩොලර් මිලියන 9.5 මුදලක් තමයි ලැබෙන්නේ. එතකොට මේ මුදල ලැබෙන්නේ මේ දීවර ප්‍රජාව සඳහා ඉල්ලුම් කරපු මුදල කියලා තමයි කියන්නේ. ඒක සත්‍යතාවක් තියෙනද කොහොමද? ඇත්තටම බලන්නට ඕනේ ඔවුන් දැනුම්දීමක් කරලා තියෙනවා. අපි පළමු අන්තර් හිමිකම් පෑම නැත්නම් අපි ෆස්ට් ඉන්ටරිම් ක්ලේම් එකේ යම්කිසි කොටස් වල තමයි ගෙවන්නේ කියලා. ඒක පොඩ්ඩක් අපිට ස්ථිරාත්මකව අධ්‍යයනයක් කරන්න වෙනවා. කොයි අංශවල කොයි කාරණා සඳහාද ඔවුන් මේ පළමු දීවනාව ගෙවන්නේ කියලා. එතකොට කවද වෙනකොට මේ මුදල ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවද? දැන් මේ වෙනකොට ලැබිලාද? ඊයේ වෙනකොට අපිට ඒක ලැබෙනවා කියන එක තමයි අපිට දැනුම් දුන්නේ. ගොඩක් වෙලාවට අද දිනේ ඇතුළත මේක ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ අතර නෞකාව හේතුවෙන් මෙරට සාගරයට සිදු වූ හානිය සොයා බැලීමට ඉන්දිය විශේෂ නෞකාවක් කොළඹ වරායට ළඟා වී තිබෙන අතර ඔවුන් අද සිට සතියක කාලයක් මේගමුව සිට පානදුර දක්වා සාගර කලාපය මතුපිට සහ මුහුදු අභ්‍යන්තරයේ විශ්ලේෂණය කිරීමට නියමිත අතර එම මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ නාරා ආයතනයද එක්වනවා. කිරින්දේ පිහිටි මහාරාවන ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 480ක් දුරින් වූ මුහුදු ප්‍රදේශයේ ගිනිගැනීමට ලක් වූ MSC මෙසිනා නැමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ ගින්න මේ වන විට පාලනය කර තිබෙන බව නාවික හමුදාව පවසනවා. ඒ අනුව අදාළ නෞකාව මේ වන විටත් සිංගප්පූරුව දෙසට යාත්‍රා කිරීමේ කටයුතුද ආරම්භ කර ඇති බවයි නාවික හමුදාව වැඩිදුරටත් ප්‍රකාශ කළේ. අදාළ නෞකාව කොළඹ වරායේ සිට සිංගප්පූරුව බලා යාත්‍රා කරමින් සිටියේදී මෙලෙස ගිනිගැනීමට ලක් වුණේ. සිය අධ්‍යාපන කටයුතු ක්‍රමවත්ව පවත්වාගෙන යාම සඳහා නිසි පරිදි අන්තර්ජාල පහසුකම් නොමැතිව අසරණව සිටින සිසුන් පිළිබඳව දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් අපට වාර්තා වුණා. දින COVID-19 වසංගත තත්ත්වය හමුවේ මෙරට තුළ සෑම ශේෂ්ත්‍රයකම කටයුතු ක්‍රියාකාරීව පවත්වාගෙන යාම කෙරෙහි දැඩි බලපෑම් එල්ල වුණා. ඒ අතර අධ්‍යාපන ශේෂ්ත්‍රය කියන්නේ මේ වන විට දැඩි ලෙස අභියෝගාත්මක තත්ත්වයට මුහුණ පා තිබෙන ශේෂ්ත්‍රයක්. ඒ අනුව දැනට වසර එකහමාරකට ආසන්න කාලයක් සිට මෙරට දූදරුවන්ට විධිමත් ලෙස අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව අහිමි වෙලා තියෙනවා. මීට විසඳුමක් ලෙස ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමවේදය හඳුන්වා දීමට අදාළ පාර්ශව කටයුතු කළත් එයද මේ වන විට ප්‍රායෝගික නොවන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ ඔන්ලයින් ක්‍රමයට සිය අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යාම සඳහා මෙරට සෑම දරුවෙකුටම එක ලෙස ඊට අදාළ උපාංග සහ නිසි ලෙස අන්තර්ජාල පහසුකම් නොමැතිවීම හේතුවෙන් ඔබට පෙනෙන්නේ බඩල් කුඹුර පස්සර වරාදුල ගම්මානයයි. පවුල් 300කට ආසන්න පිරිසක් ජීවත් වෙන මෙම ගම්මානයේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ කෘෂි කර්මාන්තයයි.
පවතින COVID-19 වසංගත තත්ත්වය හමුවේ මෙම ගම්මානයේ දූ දරුවන්ට සිය අධ්‍යාපන කටයුතු ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ පවත්වාගෙන යාමට සිදුව තිබෙනවා. නමුත් මෙම ගම්මානයට ප්‍රමාණවත් පරිදි අන්තර්ජාල පහසුකම් නොලැබීම හේතුවෙන් ගම්මානයේ දූ දරුවන්ට සිය අධ්‍යාපන කටයුතු ක්‍රමවත්ව සිදු කරගෙන යා නොහැකිව දැඩි ලෙස දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටිනවා. ආර්ථික අපහසුතාවයන් තියෙනවා ග්‍රාමීය ජනතාවක් ඉන්නේ රවුටර් හයි කරලා දැන්ට ලොකු අවදානයක් එක්ක ගස් උඩ නැගලා ළමයින්ගේ නැනස පාදන්න ගොඩක් අය ගමේ මේ වෙලා තිනවා ඒකත් එක්ක ඉතින් අර මුදල් වියදම් කරමින් යන ආර්ථිකයක් ඇත්තටම අපේ ගමේ ජනතාවට මිනිස්සුන්ට නැහැ අපේ ළමයි නොඑක් තැන් වලට යන්න සිද්ධ වෙලා තිනවා ඉගෙන ගන්න මේ ෆෝන් අරගෙන සිග්නල් තියෙන කඳු උඩ කුඹුරිය ආයවල් වල වහලවල් උඩ හැමතැනම මේ ගිහිල්ලා සමහරලාට ඉගෙන ගන්න ඒත් ඉතින් දවල් කාලේ විතර ඒක කරන්න මෙම දරුවන්ගේ දෙමව්පියන් තමන්ට හැකි අයුරින් සිය දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීම සඳහා අවශ්‍ය උපාංග සපයා දුන්නත් අන්තර්ජාල පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාලවීමේ අවධානමක් පවතින බවයි මෙම දරුවන් මෙන්ම ඔවුන්ගේ දෙමව්පියන් පවසන්නේ. ගොඩක් අපහසුතාවයට පත් වෙලා ඉන්නේ ඔන්ලයින් වලින් සිග්නල් නැහැ අපිට ඉගෙන ගන්න. අපි ගැන හිතලා බලධාරීන් අපිට උදව්වක් කරන්න අපේ ගමට ඔන්ලයින් වලින් ඉගෙන ගන්න එකක් හරි ක්‍රමවේදයක් යොදන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. මේ අතර රිදී මාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් ගම්මාන රැසක දරුවන් සහ ජනතාවද දුරකථන සංඥා සහ ප්‍රමාණවත් පරිදි අන්තර්ජාල පහසුකම් නොලැබීම හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා. මගේ දුව මෙයා දැන් ඉන්නේ 10 වසර. අපි හැමදාම මේ විදිහට 9 වෙනකම් විතර මෙතන ඉන්න ඕනි. මේ පන්දන් අරගෙන තමයි මේ විදිහට මේ එන්නේ හැමදාම. මේ ජනාධිපතිතුමනි මේ අපට සංඥා කුණලක් මේ ලබා දෙන්න කියලා ඔබතුමාගෙන් ඉතා කාරණිකව ඉල්ලා සිටිනවා. මෙම ගම්මානවලද වැඩි දෙනෙකු කෘෂි කර්මාන්තය සිය ජීවනෝපාය බවට පත් කරගනිමින් ජීවත් වන අතර පවතින වසංගත තත්ත්වය හමුවේ වුවද සිය දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටවිය යුතු බැවින් ගොවිබිම්වල වැඩ කටයුතුද අතපසුවීම හේතුවෙන් මෙවන විට ආර්ථිකයද අවධානම් මට්ටමකට පත්ව තිබෙනවා. අද දවසේ මේ මොහොත වන විට නව කොවිඩ් ආසාදිතයින් 1086 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. දන්න ලෝකේ නොදන්න තොරතුරු සොයාන do you know. Do you know? වී සහල් බත් ලොවපුරා වෙසෙන ජනතාවගෙන් අඩකට වඩා වැඩි පිරිසක් සිය ප්‍රධාන ආහාරය වශයෙන් සහල් හෝ ඒ ආශ්‍රිත නිෂ්පාදන පරිභෝජනය කරනු ලබනවා. මිනිසාගේ දෛනික කැලරි ප්‍රමාණයෙන් පහෙන් එකකට වඩා සපයනු ලබන්නේ බත් මගින්. ලොවපුරා රටවල් රැසක් වසරකට සහල් මෙට්‍රික් ටොන් මිලියන 755.5කට ආසන්න ප්‍රමාණයක් නිපදවන අතර එම නිෂ්පාදනයෙන් 50%කට ආසන්න ප්‍රමාණයක් නිපදවනු ලබන්නේ චීනය සහ ඉන්දියාවයි. දීර්ඝ කෘෂි ක්‍රියාවලියකින් අනතුරුව නිපදවන සහල් අස්වනු නෙලීමේදී සිදුවන අස්වනු හානිය 40%ක් පමණ ඉක්මවා යන බවයි නවතම මූලාශ්‍ර පෙන්වා දෙන්නේ. මේ හේතුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 89ක පමණ ආදායමක් අහිමි වන අතර මෙම පසු අස්වනු හානිය වළක්වා ගත හැකි නම් මිලියන 70වත් 100ත් අතර ජනතාවකගේ කුසගිනි නිවීමට තරම් ප්‍රමාණවත් සහල් ප්‍රමාණයක් සෑම වසරකම ඉතිරි වන බවයි පසු අස්වනු තාක්ෂණය සම්බන්ධයෙන් සිදු කළ අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ. Do you know? දැන් තවත් පුවත් කිහිපයක්. සමස්ත රටවැසියන්ටත් ලෝකවාසීන්ටත් සෙත් පතමින් කොරෝනා වෛරසය ලොවෙන් දුරුවේවායයි පතා පවත්වන ලද රතන සූත්‍ර දේශනා මාලාවේ තවත් පියවරක් කුරුණෑගල කොටකන්ද ශ්‍රී රුවන් බෝධිමහා පිරිවෙන් විහාරස්ථානයේදී පැවැත්වුණා.
57 වන කොළඹ ගුවන් හමුදා ගුවන් බාලදක්ෂ සමූහයේ පොසොන් බැතිගී සරණිය පසුගියදා පැවැත්වුණා. බුදුබණ පදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා. පසුගියදා යෙදී තිබුණු පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් රාජාක්ෂිණී යාය 18 ප්‍රදේශයේ පැවති විශේෂ ඩිජිටල් පොසොන් කලාපය අද දිනෙත් බැතිමතුන් සඳහා අන්තර්ජාලය ඔස්සේ නැරඹීමට හැකියාව තිබෙනවා. කාසල්රේ ජලාශයට ප්‍රධාන වශයෙන් බගවන්තලාව ප්‍රදේශයේ සිට ජලය ගලා බසිනා කෙසල්ගමු අයට කසලතේ එක්රැස් කිරීම සම්බන්ධයෙන් නෝවුඩ් සහ බගවන්තලාව යන පොලිස් ස්ථානවල පරිසර ඒකක විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පූනාගල කඳු රක්ෂිතයේ පහළ කොටසේ ඊයේ පස්වරුවේ හටගත් ගින්නකින් අක්කර 100කට අධික භූමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වී තිබෙනවා. ප්‍රදේශයේ පවතින දැඩි වේලි කාලගුණය සහ සුළං තත්ත්වයේ හමුවේ ගින්න පැතිර ගොස් ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. බේරුවල මාගල්කන්ද රොක්ලන්ඩ් වත්ත ප්‍රදේශයේ පදිංචි පියෙකු හට සිය බාලපුත්‍රයා විසින් මුගරකින් සිදු කළ පහර දීමකින් එම පියා ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අප යාලිත් හමුවන්නේ රාත්‍රී 9:35ට. ඔබට සුවදායි සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.